ආයිබන් හැමෝටම අදත් අපි සුපුරුදු විදිහට අපේ වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඉඳන් අපි වෙනස් විදිහකට වෙනස් සීරීස් එකක් පටන් ගන්න හදන්නේ. ඔයාලා දන්නවා ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ටෙන්සස් ප්‍රධාන වශයෙන් 20ක් ඇක්ටිව් ඇන්ඩ් පැසිව් කියලා නැත්නම් කර්තෘකාරක සහ කර්මකාරක කියලා. අපි අද ඉඳන් මේ ටෙන්සස් 20 ගැන කතා කරන්න හදන්නේ. අද පළවෙනි ටෙන්ස් එක එහෙම නැත්නම් present simple tense ගැනයි කතා කරන්න හදන්නේ active voice වල. මේ active voice වල present simple tense එක මොකටද යොදාගන්නේ, කොහොමද ගොඩනගාගන්නේ, මොන වගේ දේවල්ද අපිට මේකෙන් කරන්න පුළුවන් කියන එක තමයි ඉගෙන ගන්න හදන්නේ. අද කියලා දෙනවා සාමාන්‍යයෙන් මේ tense එක යොදාගන්නේ මොකටද, මේක හදාගන්න හැටි, සාමාන්‍යයෙන් වචන දෙකක තුනක වගේ වාක්‍යයක් ගොඩනගා ගන්න හැටි වල ඉඳන් වචන 40 50ක් වෙනකන් යනකම් අපිට මේ වාක්‍ය ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු මූලික ස්ටෙප් ටික කොහොමද හදාගන්නේ කියලා. හරි. ඔයාලට පේන විදිහට මේ present simple tense එක ගොඩනගෙන්නේ subject එකක් එහෙම නැත්නම් doer කෙනෙක්, කරන කෙනෙක් එක්ක ඒ කරන කෙනාට එහෙම නැත්නම් ඒ doerට ගැලපෙන විදිහට verb එකක්, ඒ කියන්නේ bearing පින්තු එකක් හෝ third person singular verb එකක්. මේක සිංහලයේදී නම් වාකුරෙන් අවසන් වෙනවා කතා කරන භාෂාවේදී. මේ කතා කරන භාෂාවේ කනවා බොනවා නානවා අඳිනවා පළඳිනවා වගේ ක්‍රියාපදයක් එක්කහු කරලා කියන වාක්‍ය රටාව තමයි present simple tense කියලා කියන්නේ. ඒතකොට මේ present simple tense එක මේ විදිහට ගොඩනැගෙද්දී present වල තවත් වාක්‍ය රටා ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. present continuous නැත්නම් progressive form කියලා tense කියලා එකක් තියෙනවා. ඊට පස්සේ present perfect tense කියලා එකක් තියෙනවා. present perfect continuous කියලා තව එකක් තියෙනවා. මේ පළවෙනි එක present simple tense එක ගැන තමයි අපි ඉගෙන ගන්නෙ. මේ ඔයාලා දකින ආකාරයට මම පොඩි chart එකක් දැම්ම. මේ present tense එකයි present simple එකයි present continuous එකයි අතර පොඩි වෙනසක් තියෙනවා. මේ වෙනස පෙන්වන්න ඕනේ හින්දා මේක මම ඔයාලට මේ ගේන්නේ. මේක පොඩක් හොඳට අහගන්න. මේකේ වෙනස තමයි මේ present simple වාක්‍යයකින් අපි සාමාන්‍යයෙන් කියන්නේ සිංහල භාෂාවේදී නම් වාකුරෙන්, කතා කරන භාෂාවේදී වාකුරෙන් ඉවර වෙන ක්‍රියාවන් ගැන. එතකොට මේ present progressive එහෙම නැත්නම් present continuous form එකේදීත් කියනවා සිංහල භාෂාවේදී වාකුරෙන් ඉවර වෙන දේවල්. උදාහරණයක් විදිහට කවුරු හරි අහුවොත් එහෙම ඔයා මොකද කරන්නේ කියලා, මේ අහන්නේ ඔයා මොකද මේ වෙලාවේ කරන්නේ කියලා. ඒතකොට අපි කියනවා මම නානවා කියලා. මේකත් වාකුරෙන් තමයි අවසන් වෙන්නේ. හැබැයි මේ වෙලාවේ කරමින් ඉන්න ගමන් මම නාමින් ඉන්නවා කියලා කියන්නේ නැතුව මම නානවා කියලා කියනවා. මේක හොඳට මතක තියාගන්න. temporary action එකක් ගැන තමයි continuous form එකෙන් කියන්නේ. temporary කියන්නේ මොකක්ද? తాවකාලිකයි. එතකොට present simple tense එකේදී මේ අද අපි කතා කරන tense එකේදී කියන්නේ permanent action එකක් ගැන. මේක permanent general action එකක් ගැන කියන්න අපි යොදා ගන්නවා මේ කියන present simple tense එක. ඒකට temporary now මේ වෙලාවේ සිද්ධ වෙන දෙයක් ගැන කියන්න අපි යොදා ගන්නවා continuous form එක. මේක තමයි වෙනස. ඔයාලට පේනවා අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට දකින්න පුළුවන් මේකේ තියෙනවා I work at a school. මම පාසලක වැඩ කරනවා. මේ මගේ රැකියාව. මම සාමාන්‍යයෙන් පාසලක වැඩ කරනවා. ඊට පස්සේ මේක අපි continuous form එකෙන් කවුරු හරි කිව්වොත් එහෙම I am working in the school. මම පාසලේ වැඩ කරනවා. ඒ කියන්නේ මේ වෙලාවේ තමයි මෙයා මේ වැඩ කරමින් ඉන්න ගමන් තමයි කතා කරන්නේ. I am working in the school. මම පාසලේ වැඩ කරනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කියනවා she goes to school. ඇය පාසල් යනවා. ඇය පාසල් යනවා කියන්නේ එක්ක ඇය භාෂා ශිෂ්‍යාවක්, එහෙම නැත්නම් ඇය ගුරුවරියක් වෙන්නත් පුළුවන්.
සාමාන්‍යයෙන් ඇය පාසල් යන කෙනෙක්. permanently පාසල් යනවා. ඊට පස්සේ අපි කියනවා she is going to school කියලා. ඇය පාසලට යමින් ඉන්නවා. එහෙම නැත්නම් ඇය පාසල් යමින් ඉන්නවා. මේ කතා කරන මොහොතේ temporary action එකක් විදිහට යා පාසල් යමින් ඉන්නවා කියලා කියන්නේ. මේක දීර්ඝ කාලීනව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ සිද්ධ වෙන දෙයක්. At the moment we are talking or writing, we can use continuous form, and if the action is permanent, we can use present simple tense. Okay, මේ දෙකම සිංහල භාෂාවේදී වාවලින් අවසන් වෙනවා. හැබැයි අපි තීරණය කරන්න ඕනේ මේ ක්‍රියාව මේ කරන ගමන්ද කියන්නේ නැත්නම් සාමාන්‍ය ජීවිතයේදී repeated action එකක් විදිහට general idea එකක් විදිහට permanently තියෙන දෙයක් විදිහට කියනවාද කියලා. අපි ඉස්සරහට බලාගෙන යමු මොනවද මේ present simple tense එකේ තියෙන uses එහෙම නැත්නම් ප්‍රයෝජන කියලා. අපිට මොනවද මේ present simple tense එකෙන් කියන්න පුළුවන් කියලා අපි බලාගෙන යමු. ඔයාලට මේ විදිහට දැක ගන්න පුළුවන් the uses of present simple tense. present simple tense එකේ uses මම ඔයාලට දකින්න පුළුවන් to express the ideas that the action is repeated or usual. කියන්නේ සුපුරුදු පරිදි කරන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් repeat වෙන දෙයක් වෙන්න පුළුවන්. repeat වෙනවා කියන්නේ මේක එක දවසක් කරනවා, තව දවසක් කරනවා, තවත් දවසක් වෙන්න පුළුවන්, ඉස්සරහට වෙන්නත් පුළුවන්, අතීතෙදි කරලා තියෙන්නත් පුළුවන්. මේක කරගෙන යනවා, repeat කරගෙන යනවා. උදාහරණයක් විදිහට පාසල් යන ළමයෙක් ගත්තොත් එහෙම අදත් යනවා, හෙටත් යනවා, අනිද්දාත් යනවා. වැඩ කරන කෙනෙක් අදත් වැඩට යනවා, හෙටත් වැඩට යනවා, ඊළඟ දවසෙත් යනවා. මේ වගේ repeated action තියෙනවා නම් මේවා repeat කරන ඕනම දෙයක් අපිට simple present tense එකෙන් එහෙම නැත්නම් present simple tense එකෙන් කියා ගන්න පුළුවන්. ඔයාලට පේනවා hobby, habits, hobbies, ඊට පස්සේ daily events, scheduled events, something that often happens, repeated actions. ඔයාලට මේක මේ විදිහට කිව්වට තේරෙන්නේ නැහැ. මම සිංහලෙන් කියන habits කියන්නේ පුරුදු කියලා. මිනිස්සුන්ගේ තියෙන පුරුදු. ඊට පස්සේ සත්තුන්ගේ තියෙන පුරුදු වෙන්න පුළුවන්. ඊට පස්සේ hobbies, විනෝදාංශ, ඊට පස්සේ daily events කියන්නේ දිනදා ජීවිතයේ කරන જાති. ඊට පස්සේ schedule event එකක් කියන්නේ අපි මේ present simple වලින් අනාගතය ගැන කතා කරන්න පුළුවන්. අපිට schedule කරලා තියෙන අනාගතයක් ගැන time table එකක් වගේ. ඊට පස්සේ something that often happen, නිතර සිද්ධ වෙන දේවල් ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ repeated actions ගැන කතා කරන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන. අපි එක එක අරගෙන බලමු මොනවද මේ වගේ example එකකුත් එක්ක බලමු අපි කොහොමද මේක වෙන්නේ කියලා. ඔයාලට පේන විදිහට habit එකක්. ඒ කියන්නේ පුරුද්දක්. මිනිස්සුන්ගේ හොඳ පුරුදුත් තියෙනවා, නරක පුරුදුත් තියෙනවා. උදාහරණයක් විදිහට පෙළක් මිනිස්සු දවසකට දෙපාරක් දත් මදිනවා. අපි කියනවා I brush my teeth twice a day කියලා. මම මගේ දත් දවසකට දෙපාරක් මදිනවා. very good habit. හොඳ පුරුද්දක්. මේ වගේ අපිට මේ habit කියන්න පුළුවන්. අපි කියනවා my mother wears spectacles when she reads something. මගේ අම්මා මොනවා හරි කියවන වෙලාවට කණ්ණාඩි දාන. ඒක යාගේ පුරුද්ද. මේ වගේ පුරුදු ගැන අපිට කියන්න පුළුවන් habits කියන්නේ. She always bites her hair. සමහර වෙලාවට ගෑන් ළමයි එහෙම කොණ්ඩේ හපනවා. ඔයාලත් දැකලා ඇති. නිකන් ඉන්නකොට නිකන් අර පුරුද්දට වගේ කොණ්ඩේ ඉබේ හැපෙනවා. ඒතර කියනවා ඇය හැම වෙලාවෙම ඇයගේ කොණ්ඩේ හපනවා කියලා. මම දැකලා තියෙනවා නිවුස් වලට සමහර ගෑන් ළමයිගේ බඩේ ගෙඩියක් කියලා මොකක් හරි එකක් තියෙනවා කියලා ඔපරේෂන් එකක් කරපුවාම තියෙන්නේ කෙස් කුලියක්. ඇයි මේ කාලා කෙස් කාලා එක very bad habit එකක්. වගේ මේ ඝන දේවල් කන්න හොඳ නෑ. ඒවා ශරීරයේ තැම්පත් වෙන්න පුළුවන්. ඒවා පිට වෙන්නේ නෑ. පෙළක් දේවල්, නියපොතු වගේ දේවල් බඩේ අර worm form appendix කියලා එකක් තියෙනවා. මේක ඇතුලේ
රැඳිලා තියෙන්න පුළුවන්. එතකොට ඒක කපලා අපිට අහක් කරලා දාන්න වෙනවා ඔපරේෂන් එකක් කරලා. මේ කරගන්න බැරි වුණොත් එහෙම ඔපරේෂන් එක ඒ සැත්කම කරගන්න බැරි වුණොත් සමහරට ජීවිතේ එතනින් ඉවර වෙන්න පුළුවන්. ඒ හින්දා මේ බෑඩ් හැබිට්ස් තියෙන්න හොඳ නැහැ. මේ වගේ ඕනම හොඳ හෝ නරක හැබිට් එකක් අපිට පුළුවන් මේ කියන present simple වාක්‍ය රටාවෙන් කියන්න. ඊළඟට අපිට පුළුවන් hobbies ගැන කතා කරන්න. එහෙම නැත්නම් විනෝදාංශ ගැන කතා කරන්න. සාමාන්‍ය මොන කෙනෙකුට විනෝදාංශ තියෙනවා. සමහර අය පොත් කියවනවා, සමහර අය විනෝදෙට නටනවා, සමහර අය විනෝදෙට සින්දු කියනවා, සමහර අය විනෝදාංශ විදිහට තමුන්ගේ මේ විවේක කාලය ගත කරන්න නිදිනවා. මේ වගේ ඕන තරම් hobbies තියෙන්න පුළුවන් මිනිස්සුන්ට. එතකොට අපි කියනවා I collect stamps කියලා. මේ මම මුද්දර එකතු කරනවා. මම මුද්දර එකතු කරන්නේ පුච්චන්න නෙමෙයිනේ. hobby එක විදිහට මම නිදහස් කාලය ගත කරගන්න, spare time එක ගත කරගන්න මම මුද්දර එකතු කරනවා කියලා කියනවා. ඒ වගේම she reads various kinds of books. ඇය විවිධාකාරයේ පොත් කියනවා. ඇයගේ විනෝදාංශය තමයි විවිධාකාරයේ පොත් කියවන එක. A very good hobby because when we read books, knowledge comes to our mind. අපේ මනසට දැනුම එනවා පොත් වගේ දේවල් කියවන්න කියන්නේ එක ගොඩක් ලොකු දෙයක්. ගොඩක් දැන් ඉන්න ළමයින්ගේ නම් විනෝදාංශ වෙලා තියෙන ගත්ත කම්පියුටරයක් හරි Android phone එකක් හරි play කරා computer game එකක්. එතකොට කියන්නේ I play computer games කියලා. The most of the children in Sri Lanka and in the world play computer games as their habit. I think it is not a very good habit. Okay. ඊළඟ එක daily events ගැන කතා කරොත් දිනපතා ජීවිතේ කරන જાති තියෙනවා. මොනවද මේ දිනපතා ජීවිතේ කරන જાති? අපි කනවා බොනවා නානවා අඳිනවා පළඳිනවා නේ හැමදාම කරන જાති තියෙනවා මිනිස්සුන්ගේ. ඒ වගේ හැමදාම කරන જાති. දැන් අම්මා ගත්තොත් අම්මා උයනවා. අපි කනවා. අම්මා 10 පාරක් හරි වෙනවා අපිට කන්න. මේ වගේ එතකොට my mother cooks rice. මගේ අම්මා බත් වෙනවා. මේ daily event එකක් හැමදාම වෙනවා බත්. මේ වගේ they go to school. එයාලා පාසලට යනවා. එතකොට එයාලා කියලා කියන්නේ ළමයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුරුවරු වෙන්නත් පුළුවන්. එයාලා පාසලට යනවා හැමදාම කරන දෙයක්. මේ වගේ දේවල් හැමදාම කරන දේවල් අපිට මේ present simple tense එකෙන් කියන්න පුළුවන්. ඊළඟට මම කිව්වා scheduled event ගැන කියන්න පුළුවන්. අනාගතේ plan කරලා තියෙන, සැලසුම් කරලා තියෙන, schedule කරලා තියෙන event එකක් ගැන කතා කරන්න පුළුවන් අපිට මේ කියන present simple tense එක භාවිතා කරලා. අපි කියනවා the train leaves at 2:30 pm කියලා. මේ කෝච්චිය පිටත් වෙනවා 2:30ට කිය. පස්සරු 2:30ට කියලා තමයි කියන්නේ. එතකොට දුම්රිය පස්සරු 2:30ට පිටත් වෙනවා. මේක හැමදාම වෙන සිද්ධියක්. අනාගතෙත් වෙන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා the party starts at night. සාදය රාත්‍රියට ආරම්භ වෙනවා කියලා. එතකොට මේ සාදය පටන් ගන්නෙ රෑ. මේක ෂෙඩියුල් කරලා තියෙන්නේ රාත්‍රියේදී පටන් ගන්න. මේ කතා කරන වෙලාවේ නෙවෙයි පටන් ගන්නෙ රාත්‍රියේදී. ෆියුචර් ගැන කතා කරනවා present simple tense එක යොදාගෙන scheduled event ගැන. ඒ වගේම අපිට පුළුවන් something that often happens. නිතර මොනවා හරි වෙන දේවල් තියෙනවා නම් ගොඩක් වෙලාවට අපිට අමතක වෙනවා නේ. අපිට පෙලක් අයට සෙරප්පු දෙකක් අමතක වෙනවා. එක දවසක් මගේ යාළුවෙක් ගියා අපි මේ පොඩි තාත්තා යාළුවෙක් විදිහ ගිහිල්ලා එනකොට තමුන්ගේ සෙරප්පු දෙක වෙනුවට වෙන සෙරප්පු දෙකක් දාගෙන ආවා. තමුන්ගේ සෙරප්පු දෙක අමතක වෙලා. ඉතින් තමුන්ගේ සෙරප්පු දෙක අමතක. පෙලක් වෙලාවට ෆෝන් එක අමතක කරනවා. මෙහෙම අමතක වෙන එක සමහරට ලඩක් වෙන්නත් පුළුවන්. මෙහෙම જાති තියෙනවා. ගොඩක් අමතක වෙන සිද්ධි තියෙනවා. මේ වගේ හැම වෙලාවෙම සිද්ධ වෙන જાති තියෙනවා. මේ වගේ නිතර සිද්ධ වෙන දේවල් අපිට පුළුවන් present simple use කරලා කියන්න. එතකොට she often forgets her watch. ඇයට නිතරම ඇයගේ ඔරලෝසුව අමතක වෙනවා. එතකොට ඇයට නිතරම ඇයගේ ඔරලෝසුව අමතක වෙනවා. ඒක නිතරම සිද්ධ වෙන දෙයක්. ඒ වගේම it often rains here.
හැම වෙලාවෙම මෙහෙට වහිනවා. ඔය වටවල පැත්තේ එහෙම නැත්නම් මාලිගොඩ ධර්මීයකල මාලිගොඩ පැත්තේ ජීවත් වෙන මිනිස්සුන්ට කියන්න පුළුවන් it often rains here කියලා. හැම වෙලාවෙම මෙහෙට වහින කියන්නේ නිතර වහිනවා. වැඩිම වර්ෂාපතනය තියෙන්නේ දැන් මේ දවස්වල මම හිතන්නේ මාලිගොඩ. මේ වගේ අපිට කියන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් repeated actions ගැන මම කලින් කිව්වා වගේ repeated action එකක් ගැන නිතර අපි repeat කර කරන දේවල් ගැන මම මුලින්ම කිව්වේ repeated actions මේ repeated actions ඔය කියපු දේවල් වලට අමතරව තව දේවල් තියෙන්න පුළුවන් repeat කර කරන જાති තියෙනවා සමහර විට මේක daily නොවෙන්න පුළුවන් අවුරුද්දකට වතාවක් වගේ කරන repeated actions තියෙනවා generally අපිට කතා කරන්න වෙනවා මේවා ගැන අපි කියනවා we celebrate the new year every year කියලා හැම අවුරුද්දකටම වතාවක් අපි අලුත් අවුරුද්ද සමරනවා කියලා මේ හැම අවුරුද්දකටම වතාවයි අලුත් අවුරුද්ද සමරන්නේ හැබැයි අපිට කියන්න සිද්ධ වෙනවා එහෙම වාක්‍යයක් කියන්න සිද්ධ වෙච්චාම අපි මේ present simple use කරලා තමයි මේ වාක්‍ය කියන්නේ ඒ වගේම අපි කියනවා they paint their house every year කියලා එයාලගේ ගේ paint කරනවා හැම අවුරුද්දකම කියලා. එතන මේක repeated action එකක්. මේ අවුරුද්දෙත් කරනවා ලබන අවුරුද්දෙත් කරනවා මේක පහුගිය කාලෙත් කොහොමම තමයි කරලා තියෙන්නේ. මේ වගේ repeated actions අපිට පුළුවන් මේ කියන present simple වාක්‍ය රටාව යොදාගෙන කියන්න. ඊළඟ එක to express the ideas that the speaker believes that is true. අපිට පුළුවන් කියන්නේ speaker කතා කරන කෙනා විශ්වාස කරනවා නම් මේක තමයි ඇත්ත කියලා අන්න ඒ වගේ actions අපිට කියන්න පුළුවන් මේ කියන present simple භාවිතා කරලා. එතකොට මොනවද මේ වගේ දේවල්? අපි මේ කතා කරන කෙනා හිතනවා මේක ඇත්ත කියලා. ඔයාලා අහලා තියෙනවා මිනිස්සු කියනවා පූසෝ කිරි වලට කැමති. Cats like milk කියලා. මම මේ ප්‍රසිද්ධ දෙකක් ගත්තේ. එතකොට මේ cats like milk පූසෝ කිරි වලට කැමතියි කියලා අපි විශ්වාස කරනවා අපි ඒ හින්දා කියනවා. හැබැයි ඇත්තම කතාව පූසෝ කිරි වලට වඩා කැමති දේවල් ඕන තරම් තියෙනවා. කිරි බිබී ඉන්න පූසෙක් ළඟට මීයක් ගෙනත් දැම්මොත් පූසගේ කිරි බීමේ හැටි අපිට බලා ගන්න පුළුවන්. ඒක මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කිරි බොන පූසෙක් ළඟට දැම්මොත් මීයෙක්ව ඌ කරන වැඩේ ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි කියනවා dogs like bones කියලා. dogs බල්ලෝ කැමති මස් කටු වලට කියලා. ඔව්. බල්ලෝ මස් කටු වලට කැමති කියලා හිතාගෙන බල්ලා සැර වෙනවා කියලා හිතාගෙන ගෙනත් දෙනවා මස් කටු. ඇයි මේ බල්ලා සැර වෙන්නේ මස් කටු කාලා? මස් කට්ටේ කන්න දෙයක් නෑ. මූ මේක හොඳ රහ එකක් වෙන්නේ නැති කියලා ලෙව කාලා කටේ කෙලක් ටිකක් හිඳුනන් පස්සේ මූට කේන්ති යනවා. ඔය වෙලාවට කවුරු හරි ඔතනින් යනකොට හොඳට මස් තියෙන කෙනෙක් ඉතින් ඌට බලාගෙන ඉන්න බෑ මේ යන්නේ මස් බෝලයක් කියලා හපලා කනවා. මේක තමයි ඇත්ත කතාව. ඒක අපි විශ්වාස කරනවා මේක තමයි ඇත්ත කියලා. ඒක අපිට කියන්න පුළුවන් බොරු වුණත් ප්‍රශ්නයක් නෑ. අපි විශ්වාස කරනවා නම් කියන කෙනා විශ්වාස කරනවා නම් මේක ඇත්ත කියලා අපිට මේ වගේ දේවල් කියීමේ හැකියාව තියෙනවා present simple use කරලා. ඊළඟ එක to express general truth එහෙම නැත්නම් eternal truth මේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන සදාතනික ඇත්ත දේවල් eternal truth අපිට පුළුවන් simple present එහෙම නැත්නම් present simple tense එක use කරලා කියන්න. මොනවද? elephants live in Asia and Africa. මේ අලි ජීවත් වෙනවා ආසියාවේ සහ අප්‍රිකාවේ. වෙන කොහෙවත් අලි නැහැ. මේක තමයි ඇත්ත. අපිට කියන්න පුළුවන් rivers flow through valleys කියලා. නිම්නයන් අතරින් ගංගාවල් ගලා බසිනවා කියලා. ඒ වගේම the sun rises in the east කියලා කියන්න පුළුවන්. ඉර නැගෙනහිරින් නගිනවා කියලා. මේ වගේ සදාතනික ඇත්ත දේවල් අපිට මේකෙන් කියන්න පුළුවන් present simple use කරලා. හරි. ඊළඟට to express ideas that the action is happening right now. මම කලින්ම කිව්වා පටන් ගන්නකොටම මේ වෙලාවේ සිද්ධ වෙන දේවල් අපි කතා කරනවා නම් continuous form එක භාවිතා කළ යුතුයි කියලා. හැබැයි තියෙනවා non continuous verb කියලා જાතියක්. එහෙම නැත්නම් stative verb කියලා මේවට කියනවා. මේ stative
හරි. non continuous verb හරි භාවිතා කරනවා නම් අපි ඒ කියන්නේ ing දාන්න බැරි ක්‍රියාපද ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. මේ වගේ තියෙන ප්‍රකාශනයක් විතරයි. අපිට දකින්න ක්‍රියාවක් නැහැ. ඇක්ෂන් එකක් පේන්නේ නැහැ. මේ ඇක්ෂන් එකක් පේන්නේ නැති ක්‍රියා තිය ආදරය කරනවා, වෛර කරනවා, දන්නවා, මතකයි. මේ වගේ ක්‍රියාවලට ඇක්ෂන් එකක් පේන්නේ නැහැ. මේ වගේ ඇක්ෂන් එකක් පේන්නේ නැති ක්‍රියාපද තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ, සිංහල භාෂාවෙත් තියෙනවා. මේ ක්‍රියාපද වලට අපි ing use කරන්නේ නැහැ. මෙන්න මේ ing use කරලා කියන්න බැරි දේවල් එහෙනම් අපිට වෙන වාක්‍ය රටාවකින් කියන්න වෙනවා. ing use කරන්න බෑ කියන්නේ අපිට continuous form එකෙන් මේක කියන්න බෑ කියලා. ඒ හින්දා අපිට present simple භාවිතා කරලා මෙන්න මේ කියන non continuous එහෙම නැත්නම් stative verb වලින් මේ වෙලාවේ කරන දෙයක් කියන්න වෙනවා. ඒ වගේ අපිට කියන්න පුළුවන් I love you කියලා. කවුරුත් කියන්නේ I am loving you කියලා. මේ වෙලාවේ ආදරය කරනවා කියලා කියන්නේ මම ඔයාට ආදරය කරනවා. මේ වෙලාවේ කරත් කියන්නේ I love you කියලාම තමයි. ඊළඟට she knows it කියලා කියනවා. ඇය ඒක දන්නවා කියලා. ඇය මේ වෙලාවෙත් ඒක දන්නවා. ඉස්සරහ දැනන් හිටිය අනාගතෙත් දැනන් ඉඳී. එතකොට she knows it කියලා තමයි කියන්නේ. කවුරුත් කියන්නේ she is knowing it කියලා. මේ වගේ non continuous verb තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. මේවත් එක්ක අපිට ing form එක භාවිතා කරන්න බැරි හින්දා අපි present simple යොදාගෙන මේවා කියනවා. මතක තියාගන්න සමහර verb තියෙනවා mixed වෙච්ච dynamic and stative කියන දෙක mixed වෙච්ච verb තියෙනවා. look කියන එක, ඊට පස්සේ taste කියන එක, think කියන එක වගේ මේ දෙක mix වෙලා හැදිච්ච verbs තියෙනවා. feel කියන එක වගේ දේවල් mixed වෙලා තියෙන්නේ. මේක dynamic and stative දෙක mix වෙලා මම මේ dynamic and stative verb ගැන ඉස්සරහට පාඩමක් කරන්නම් ඔයාලට. මේ වගේ mixed verb තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. ඒ වගේදී මේකේ ing තියෙනවා. නැත්තම් කියයි මේ සර් බොරු ගන්නන්නේ කියලා. එහෙම mixed verb තියෙනවා කියන එකත් හොඳට මතක තියාගන්න. stative verb කීයටවත් ing use කරන්නේ නැහැ අපි. 99.9%ක්ම අපි stative verb වලට ing use කරන්නේ නැහැ. ඒක මතක තියාගෙන අපි ඉස්සරහට යමු. මේ තමයි මම කියපු uses ටික. ඒ කියන්නේ මොකටද මේක භාවිතා කරන්න කියලා මේ present simple. ඒකට අපිට ඕන දේවල් මේකෙන් කියන්න බෑ. මේ කියපු දේවල් ටික තමයි සාමාන්‍යයෙන් අපිට මේකෙන් කියන්න පුළුවන්නේ. normally මේ කියන අපේ සිංහල භාෂාවේ කතා කරන සිංහල භාෂාවේදී නම් මේ form එක වාකුරෙන්මයි අවසන් වෙන්නේ. ඒකට මතක තියාගන්න මේ වෙලාවේ නොකරන ඕනම ක්‍රියාවක් අපිට සිංහලයේදී වාකුරෙන් ඉවර වෙනවා නම් මේ ජෙනරල් අයිඩියා ටිකත් එක්ක අපිට පුළුවන් මේ කියන present simple භාවිතා කරලා මේක කරගෙන යන්න. මේ ආකාරයට ඔයාලට දැක් ගන්න පුළුවන් අපි කතා කරා ස්ට්‍රක්චර් එක ගැන. මේ ස්ට්‍රක්චර් එකේ තිබ්බ subject behind pintuo third person singular කියලා. මොකක්ද අපිට subject එක විදිහට වාක්‍යයක භාවිතා කරන්න පුළුවන් කියන එක තමයි මම මේ විදිහට පෙන්නලා දීලා තියෙන්නේ. ඕනම වාක්‍ය රටාවකදී මේක present simple වල විතරක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාවේ ඕනම වාක්‍ය රටාවකදී subject එක විදිහට අපිට any subjective pronoun ඕනම subjective pronoun එකක් භාවිතා කරන්න පුළුවන්. එතකොට I we වගේ subjective pronoun ප්‍රධාන 8ක් තියෙනවා. I we you you they he she it කියලා මේකට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තවත් other pronouns තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. most of them, most of us, most of you වගේ මේ වගේ everyone, everybody, no one, nobody වගේ මේව මම ඔක්කොම pronoun පාඩමේදී කරලා තියෙන්නේ. මේ කියන ඕන එකක් අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා මේ subject එක විදිහට ඉංග්‍රීසි වාක්‍යයක. ඊළඟට අපිට පුළුවන් ඕනම නාමපදයක් මම නාමපද පාඩමේ උගන්වපු ඕනම නාමපදයක් එක පණ තියනවාද පණ නැද්ද living ද non living ද ඊට පස්සේ countable ද uncountable ද singular ද plural ද කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම නාමපදයක් අපිට භාවිතා කරන්න පුළුවන් subject එකක් විදිහට වාක්‍යයක. ඊළඟට අපිට පුළුවන් ඕනම gerund එකක් එහෙම නැත්නම් ක්‍රියාපදයකට ing එක්කව කරලා
භාවිතා කරන්න ක්‍රියාපදයකට ing එකව කරලා භාවිතා කරන්න පුළුවන් අපිට subject එක විදිහට වාක්‍යයක. එතකොට අපිට කියන්න පුළුවන් reading, eating, having, using, exercising, teaching වගේ මේ ආකාරයට ing එකව කරපු ක්‍රියාපදයක් subject එකක් විදිහට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේ ඕනම ඉංග්‍රීසි වාක්‍යයකදී මේක present simple එකේදීත් පුළුවන්, අනිත් වාක්‍ය රටාවලදීත් පුළුවන්. subject එක කියන එක පොදු නීතියක් තමයි තියෙන්නේ. ඊළඟට any phrase ඕනම ඒකවචන හෝ බහුවචන phrase එකක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා අපිට ඉංග්‍රීසි වාක්‍යයකදී. එතකොට අපිට කියන්න පුළුවන් my best friend මගේ හොඳම යාළුවා, reading books පොත් කියවීම, ඊට පස්සේ the president of Sri Lanka ශ්‍රී ලංකාවේ ජනාධිපති, ඊට පස්සේ the most of the Buddhist people in Sri Lanka ශ්‍රී ලංකාවේ බොහෝමයක් බෞද්ධ ජනතාව. මේ වගේ phrases භාවිතා කරලා අපිට පුළුවන් මේ කියන ඕනම ඉංග්‍රීසි වාක්‍යයක subject එක ගොඩනගා ගන්න, subject එක හදා ගන්න. මේ subject එකත් එක්ක අපිට පුළුවන් ඊළඟට ගැළපෙන විදිහට ඒකවචන subject එක්ක third person singular සහ බහුවචන subject එක්ක bear infinitive කියන ආකාරයට ගලප ගන්න ඉංග්‍රීසි භාෂාවේ present simple වාක්‍යවල subject එකට අනුව ක්‍රියාපදේ අනිවාර්යෙන් ගලපන්න ඕනේ. එතකොට මේ ක්‍රියාපදේ ඔයාලට මේ පේන ආකාරයට ක්‍රියාපදේ bear infinitive නම් ඒකේ s අකුරක් අගට නැහැ. ක්‍රියාපදේ third person singular නම් අගට s අකුරක් දානවා. මේ s අකුර දාද්දි මේ පේන විදිහට ඔයාලට පුළුවන් s es ies යොදා ගන්න. මේ s es ies යොදාගද්දී අපිට සිද්ධ වෙනවා අපි noun පාඩමේදී ඉගෙන ගත්තා regular noun බහුවචන කරන හැටි. ඒ regular noun එක බහුවචන කරද්දී යොදාගත්ත විදිහටම තමයි අපි මේ s es ies යොදාගන්නේ ක්‍රියාපදයක් ඒකවචන කරන්න. මේ ඒකවචන subject ටිකත් එක්ක එතකොට s අකුරක් එක්කව කරලා තමයි අපි මේ කියන වාක්‍යයකට එක්කව කරන්නේ. හරි, අපි ඔයාලට මේ ක්‍රියාපද ටික නිකම්ම තේරෙනවා. eat, eats වගේ හරි ලේසි ක්‍රියාපද ටිකක් මම දීලා තියෙන්නේ. මේ ක්‍රියාපද ටිකත් එක්ක අපිට පුළුවන් බලාගන්න කොහොමද මේ eat, eats උනේ කියලා, drink, drinks උනේ කොහොමද කියලා, teach, teaches උනේ කොහොමද කියලා, advice, advises උනේ කොහොමද, ඊට පස්සේ pick, picks උනේ කොහොමද, want, wants උනේ කොහොමද, go, goes උනේ කොහොමද, come, comes උනේ කොහොමද කියලා මේ s අකුර දාන හැටි පැහැදිලිවම අපිට noun පාඩමේදී ඒකවචන singular plural කරන හැටි දීලා තියෙනවා. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, මේ තමයි subject එකත් එක්ක verb එක තියෙන හැටි. ඒකට subject එක ඒකවචන නම් third person singular use කරනවා අපි s අකුරකුත් එක්ක. subject එක බහුවචනයක් නම් iv කියන දෙකත් එක්ක බහුවචනයක් ආපුවාම අපි මේ කියන bear infinitive use කරනවා. ඔයාලට මේ විදිහට දැන් බලා ගන්න පුළුවන් කොහොමද අපි මේ use කරන්නේ කියලා. subject එකත් එක්ක ගැලපෙන විදිහට ඒකවචන සහ බහුවචන මේ විදිහට ඔයාලට දැක් ගන්න පුළුවන් මේ ඒකවචන බහුවචන ගැලපෙන ආකාරය. ඔයාලට පේනවා I, we, you, they කියන බහුවචන subject එක්ක, එහෙම නැත්නම් ඕනම plural noun එකක් එක්ක, ඕනම plural phrase එකක් එක්ක අපිට bear infinitive use කරන්න පුළුවන්. ඒ වගේම he, she, it, a singular noun, a singular phrase, a gerund or an uncountable noun මේ කියන එකක් එක්ක අපිට භාවිතා කරන්න පුළුවන් third person singular. මේකේ මතක තියාගන්න ඕනේ uncountable noun එකක් හෝ ing දාපු gerund එකක් මේ verb එකට ing දාලා හදාගන්න gerund එකක් subject එක විදිහට use කරනවා නම් අනිවාර්යෙන් ඒක ඒකවචනයක් විදිහට තියෙන්නේ. එතකොට මේ පේන ආකාරයට third person singular verb එකක් තියන්න ඕනේ s අකුරෙන් අවසන් කරලා. දැන් අපි බලමු කොහොමද මේ වාක්‍ය
වාක්‍යයක් පොඩි වචන දෙකක තුනක වාක්‍යයක් ගොඩනගා ගන්න කියලා මම එක්සැම්පල් එකක් විදිහට give කියන ක්‍රියාපදේ අරගෙන මේ වගේ වාක්‍ය ටිකක් හැදුවා වචන දෙක තුනක් එන ක්‍රියාපදයෙන් අවසන් වෙන වාක්‍ය ටිකක් අපි බලමු කොහොමද මේ ඔයාලට දැන් පේනවා මේ විදිහට තමයි මේ සබ්ජෙක්ට් එකත් එක්ක ක්‍රියාපදේ ගලපන්නේ. එතකොට I give මම දෙනවා I කියන එක ඉංග්‍රීසි භාෂාවේ බහුවචනයක් විදිහට භාවිතා කරන හින්දා I give කියලා කියනවා. we give අපි දෙනවා. you give ඔයා දෙනවා. ඊළඟට තව you එකක් තියෙනවා ඔයාලා දෙනවා. you give ඔයාලා දෙනවා. parents give බහුවචන පදයක් parents කියලා කියන්නේ. parents give දෙමව්පියෝ දෙනවා. ඊට පස්සේ my friends give මගේ යාළුවෝ දෙනවා. phrase එකක් විදිහට තියෙන්නේ plural phrase එකක් my friends වචන දෙකක් හෝ ඊට වැඩියෙන් තියෙනවා නම් ඒකට අපි phrase එකක් කියලා කියනවා. මේ වගේ අපිට බහුවචනත් එක්ක behind pinto භාවිතා කරන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවේ present simple tense එක ගොඩනගද්දී. ඊළඟට ඔයාලට පේනවා he gives ඔහු දෙනවා. she gives ඇය දෙනවා. it gives ඌ දෙනවා. නිමල් gives නිමල් දෙනවා. නිමල් කියන්නේ proper noun එකක්. මම proper noun පාඩමේදී ඔයාලට කියලා දුන්නා proper noun එකක් කියන්නේ හැම වෙලාවෙම ඒකවචන පදයක්. මේ ඒකවචන පදයක් හින්දා ඕනම නමක් අපි භාවිතා කරනවා නම් ඩුව විදිහට වාක්‍යයේ සබ්ජෙක්ට් එක විදිහට මේක අනිවාර්යයෙන්ම ක්‍රියාපදේ third person singular විදිහට s වලින් අවසන් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම the president of Sri Lanka gives කියලා කියනවා. එතකොට the president of Sri Lanka gives කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති දෙනවා කියලා. දැන් මේක singular phrase එකක්. ඊට පස්සේ අපි කියනවා reading gives කියලා. කියවීම දෙනවා. කියවීමට දෙන්න පුළුවන් දැනුම කියවීම දැනුම ලබා දෙනවා. මේ වගේ වාක්‍යයක් කියන්න වෙච්චාම අපි කියනවා reading gives කියලා. reading gives knowledge. මේ වගේ අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා ඉංග්‍රීසි භාෂාවේදී. ඊට පස්සේ අපි කියනවා oxygen gives කියලා. oxygen දෙනවා කියලා. oxygen මොනවද දෙන්නේ? oxygen වලට දෙන්න පුළුවන් අපිට ජීවිතය. oxygen තමයි මේ දවස්වල නම් වැඩියෙන්ම භාවිතා වෙන්නේ සාමාන්‍ය හොස්පිටල් වල. ඒ ඔක්සිජන් gives ඔක්සිජන් අපිට දෙනවා. මොනවද දෙන්නේ අපිට? ඔක්සිජන් gives us the life. ඔක්සිජන් අපිට ජීවිතය දෙනවා. මේ වගේ මේ ගණන් කරන්න බැරි uncountable noun එකක් ආවත් අපි අනිවාර්යයෙන්ම ක්‍රියාපදයේ third person singular විදිහට තබා ගන්න ඕනේ. මේ වගේ තමයි අපි සබ්ජෙක්ට් එකත් එක්ක ක්‍රියාපදයේ ගලපලා වාක්‍යයක් පොඩියට නිර්මාණය කරගන්නේ. මේ වාක්‍ය මෙතනින් එහා පැත්තට දික් කරන හැටි තමයි ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඊළඟ එක තමයි මම මේ කිව්වා the president of Sri Lanka කියලා. ඊට පස්සේ කලින් කිව්වා මම the most of the Buddhist people in Sri Lanka කියලා. මේ වගේ phrases තියෙනවා. මේ phrases වාක්‍ය කොටස් වාක්‍යංශ කියලා කියන වාක්‍ය ඛණ්ඩ වාක්‍යවල අර්ථයක් තියෙන වාක්‍ය කොටසක් මෙච්චර දිගට හදාගන්නේ කොහොමද කියන හැටි තමයි මම ඊළඟ පාඩමෙන් ඔයාලට කියලා දෙන්නේ. මම හිතනවා මම නම් තාම YouTube එකේවත් දැකලා නැහැ මේ වගේ වාක්‍ය කොටසක් හදාගන්න හැටි කියලා දීලා තියෙනවා. මම නිපාත නැත්නම් ප්‍රිපොසිෂන් පාඩමේදී කියලා දුන්නා ප්‍රිපොසිෂනල් ෆ්‍රේස් එකක් හදාගන්න හැටි. ඔයාලට කොහොමද ප්‍රිපොසිෂනල් ෆ්‍රේස් එකක් හදාගන්නේ කියලා මේ කියන ප්‍රිපොසිෂනල් ෆ්‍රේසස් අපි මේ වාක්‍යයට එක්කව කරන හැටි කියලා දෙනවා අපි ඉදිරියට පාඩම් වලදී. මේ කියන phrases subject එකක් විදිහට phrases එකක් භාවිතා කරන්න phrase එකක් හදාගන්නේ කොහොමද? එතකොට object එකක් විදිහට phrases භාවිතා කරන්නේ කොහොමද? rest එකේදී phrases භාවිතා කරන්නේ කොහොමද කියලා මම ඔයාලට මෙතනින් ඉස්සරහට ඊළඟ පාඩමේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ටික ඔයාලා ඉගෙන ගත්තා නම් මේකෙන් ලොකු දෙයක් ඔයාලට කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ක්‍රියාපදයෙන් ඉවර වෙන වාක්‍ය හදාගන්න පුළුවන් අපිට සෑහෙන දුරකට. මේක තමයි present simple tense කියලා ඉංග්‍රීසි භාෂාවේදී කියන්නේ. මම හිතනවා මම මේ කරපු පාඩම ඔයාලට හොඳටම තේරෙන්නේ නැති කියලා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේකේ ස්ට්‍රක්චර් එක ගොඩනැගෙන ආකාරය සහ
uses මේක use කරන්නේ මොන වගේ අවස්ථාවලදීද කියන එක මෙන්න මේ ටික නොදැන හිටියොත් මේක use කරන තැන නොදැන හිටියොත් කීයටවත් අපිට මේ tense එක භාවිතා කරලා දෙයක් කරගන්න බෑ. විශේෂයෙන්ම O level විභාගයේදී එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයේදී ලියන්න තියෙන ඒවා වැඩි හරියක් තියෙන simple present tense භාවිතා කරලා ඊළඟට simple past tense භාවිතා කරලා අපි සාමාන්‍ය රචනයක් ගැන ලියනවා නම් simple present tense වලින් ලියන්න වෙන්නේ අතීතේ වෙච්ච දෙයක් ගැන ලියනවා නම් ඒක simple past වලින් ලියන්න වෙන්නේ මේ වාක්‍ය රටා දෙක ඉතාමත් අත්‍යවශ්‍යයි සාමාන්‍ය ජීවිතයේදී ඒ වගේම විභාගවලදී. හින්දා මේක හොඳට ඉගෙන ගන්න මම මෙතනින් ඉස්සරහට මේ කියන ක්‍රියාපදයෙන් ඉවර වෙච්චි වාක්‍ය කොහොමද දික් කරගන්නේ කියලා දෙනවා. අපි බලමු මෙතනින් ඉස්සරහට වීඩියෝ වලදී කොහොමද මේ වාක්‍ය දික් කරගන්න හැටි, phrases හදා ගන්න හැටි. මේ හැම එකටම grammar point එකක් තියෙනවා. මේ grammar point උත් එක්කම අපි බලමු ඉස්සරහට කොහොමද මේ වාක්‍යයක් වචන මේ දෙකක් තුනක් වෙච්ච වාක්‍යයක් වචන 40 50ක් වෙනකන් දික් කරගන්න හැටි. ඊළඟ වීඩියෝ ටික බලන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ලබා ගත්තා කියලා හිතෙනවා නම් අපේ channel එකත් subscribe කරගෙන මේ වීඩියෝ එකත් share කරලා like එකක් comment එකක් දාලා යන්න කියලා ආරාධනා කරමින් අපි මේ වීඩියෝ එක අදට නවත්තනවා. ලබන සතියේ වීඩියෝ එක නරඹන්න කියලා ආරාධනා කරනවා. ආයුබෝවන්.